ආයිබෝවන් යාළුවනේ. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පළමුවෙන්ම අපි කොහොමද බල්බයක් සහ ස්විච් එක වයරින් කරගන්නේ කියලා. ඒ කියන්නේ බල්බයයි ස්විච් එකයි. නේද? අපිට එදිනදා කටයුතු වලදී පවා මේ ප්‍රායෝගිකව වැදගත් වෙනවා. දැන් මම ඔයාලට කතා කරන්නේ නැද මේකේ මේ ඩයග්‍රෑම් එක කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ වයරින් ප්ලෑන් එක. එතකොට මේක දැනගත්තොත් තමයි අපිට ප්‍රායෝගිකව මේක වැඩේ කරගන්න පුළුවන්. අපි බලමු පරිපථ සටහන කොහොමද සිදු වෙන්නේ කියලා. පළමුවෙන් දැන් ඔයාලට මේක දිහා බලන් ඉන්නකොට තේරෙන්නේ මේක අමාරුයි නේද? මේ ඇඳලා තියෙන විදිහට. හැබැයි මම මේ ඇඳලා තියෙන්නේ සිම්බල්ස්. ඒ කියන්නේ මේකදී භාවිත කරන පරිපථ. ඒ කියන්නේ පරිපථ වල සංකේත. හරිද? ඒකට මම ඇඳලා තියෙන්නේ සංකේත. ඒකට ඔයාලා එක කියන්නේ ගැටලුවක් හිතන්න එපා. මම පළවෙනිම මේ ටික අඳුනලා දීලා ඉන්න. ඔයාලට ඒකට පැහැදිලි වෙයි. ඒකට මේ තියෙන යාළුවනේ මේක ඔයාලට මේක වටහා ගන්න අමාරු ඇති. මේ පළමුවෙන්ම මේ තියෙන්නේ මේ මෙන්න මේ කොටස. මම ඔයාලට ඒක නම් කරන්නම්. මෙතන මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ 1යි 2යි මේ 2යි මේ තියෙන්නේ ට්‍රිප් ස්විච් එක. මේකයි මේ ටික මෙන්න මේ ට්‍රිප් ස්විච් එක සංකේතය. මම මෙතනින් වැඩි ළඟින් මැන්දා මෙන්න මෙහෙම ගත්තොත් මම දෙක වෙන් කරන්නම්කෝ මෙහෙම. මේක ට්‍රිප් ස්විච් එක සෝරි මේ මේන් ස්විච් එක මේ ට්‍රිප් ස්විච් එක නෙමෙයි මේන් ස්විච් එක. මෙන්න මේ මේන් ස්විච් එකේ සම්මත සංකේතය තමයි මේ තියෙන්නේ වයරින් සටහනේ සංකේතය. එතකොට මේක තමයි මේන් ස්විච් එකේ සංකේතය. ඊළඟට තියෙනවා මෙන්න මේක. මම මේකත් මෙන්න මෙහෙම බෙදන්නම්. ඔයාලට පැහැදිලි වෙයි. එතකොට මේක වෙනයි මෙන්න මේක වෙනයි. එතකොට මේක මේන් ස්විච් එක මේක ඇවිල්ලා ට්‍රිප් ස්විච් එක. ඊළඟට තියෙන ට්‍රිප් ස්විච් එක. මේක තමයි ට්‍රිප් ස්විච් එක. එතකොට මේකයි මේ හතර. එතකොට ට්‍රිප් ස්විච් එකේ අග්‍ර හතරක් තියෙනවා. උඩ අග්‍ර දෙකයි යට අග්‍ර දෙකයි. එතකොට මේක ට්‍රිප් ස්විච් එක. ඒකල මේකේ මේ ස්විච් එකේ උඩ අග්‍ර දෙකයි යට අග්‍ර දෙකයි අග්‍ර හතරක් තියෙනවා. එතකොට මේකේ අග්‍ර හතර තියෙනවා යාළුවනේ. හරි. එතකොට ඔන්න දන්න. දැන් මේක මොකක්ද ඊළඟට? මේක ඔයාලට හිතෙන්න පුළුවන් මොකක් වෙන්නේ නැද්ද? මේක MCB එක නැත්තම් සිඟිති පරිපථ බෙදිනේ. මෙන්න මේක සිඟිති පරිපථ බෙදිනේ. එතකොට සිඟිති පරිපථ බෙදිනේ සංකේතය තමයි මෙන්න මේක. හරි. එතකොට ඔයාලට පැහැදිලි දැන් බෙදාහැරීම් පුරුව. එතකොට මේක ඔයාලට හිතන්න පුළුවන් මොකද්ද මේ කියලා. මේක තමයි මේකට අපි කියන්නේ නිව්ට්‍රල් බාර්. දැන් ඔයාලට මම බෙදාහැරීම් පුරුව ගැන කියලා දීලා තියෙනවා. බෙදාහැරීම් පුරුවේ බාර් දෙකක් තියෙනවා. ඒ කියන්නේ නිව්ට්‍රල් බාර් එකයි බාර් එකයි නේද? නිව්ට්‍රල් බාර් එකට අපි දෙන්නේ නිව්ට්‍රල් වයර් පමණයි. අර්ත් බාර් එකට දෙන්නේ අපි භූගත වයර් නැත්තම් අර්ත් වයර් පමණයි. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති. හරි. ඊළඟට මෙන්න මේක මොකද්ද? මේ S1 කියලා තියෙන්නේ. මේක තමයි යාළුවනේ ස්විච් එක. අපි භාවිතා කරන ස්විච් එක. මොකද්ද මේ ස්විච් එක? හරි. මම ඔක ඔයාලට ඉදිරියේදී කියන්නම්. ඒතකොට මේ S1 කියලා මම භාවිතා කරලා තියෙන. ඒ කියන්නේ S1 කියලා මම කියලා තියෙන්නේ ස්විච් කියන්නේ අපි භාවිතා කරන්නේ පළවෙනි අකුර S ස්විච්. එතකොට මට මේකට කෙටියෙන්ම S1 කියලා දාගත්තම අපිට මේක පැහැදිලි ස්විච් එක කියලා නේද? එතකොට මම මෙතන තියෙනවා. මේක මොකද්ද? මේ තමයි යාළුවනේ බල්බ් එකේ සංකේතය. එතකොට යාළුවනේ මේක මම B1 කියලා නැත්නම් B1 කියලා නම් කරලා තියෙනවා. එතකොට මේ B1 කියලා කියන්නේ බල්බ්ස් කියන්න මම ගත්තා. ඒකල්ලා මම කෙටියෙන් මම දාගත්තා B1 කියලා. එතකොට ඔයාලට පැහැදිලි මේක. එතකොට මෙන්න මේවා අපි වයර් හැටියට තමයි මේ පරිපථ සටහනේ යොදලා තියෙන්නේ. හරිද? එතකොට මේක ස්විච් එක, මේක බල්බ් එක, මේ බෙදාහැරීම් පුරුව. මේක බෙදාහැරීම් පුරුවේ MCB එක නැත්නම් සිඟිති පරිපථ බෙදිනේ. මේක නිව්ට්‍රල් බාර් එක. බෙදාහැරීම් පුරුවේ නිව්ට්‍රල් බාර් එකයි අර්ත් බාර් එකයි දෙකක් එන්න ඕන. මම නිව්ට්‍රල් බාර් එක පමණයි උදාගත්තේ. මොකද දැනට අපිට අර්ත් බාර් එක අවශ්‍ය වන්නේ නැති නිසා. හරි. එතකොට දැන් ඔයාලට උපාංග ටික මම කියලා දුන්නා. දැන් අපිට හඳුනා ගන්න තියෙන්නේ මේකේ පරිපථ සකස්ම. කොහොමද මේකේ වයර් සම්බන්ධ වෙන්නේ? කොහොමද වයර් සැකසෙන්නේ කියලා අපි බලමු. හරි. මෙන්න මෙහෙමයි. දැන් මේ මම ඔයාලට කියන දැන් මේ ස්විච් එක අපි භාවිතා කරන මේ ස්විච් එක මොන ස්විච් එකක්ද? එක බල්බ් එකයි තියෙන්නේ. එතකොට අපි මොකද්ද භාවිතා කරන ස්විච් එක? එක බල්බ් එකක් නම් අපිට භාවිතා කරන්න පුළුවන් one way one GAN ස්විච් එක. නැත්තම් අපිට කියන්න පුළුවන් one GAN one way ස්විච් එක. කොහොම හරි one way කියන්නේ තනිමං ස්විච් එකක් තමයි අපි භාවිතා කරන්නේ තනිමං. හරි. එතකොට මේක අපිට මේ ස්විච් එක මොකද්ද? one way one GAN ස්විච් එකක්. එතකොට one GAN ස්විච් එක තමයි අපිට මේක බල්බ් එකයින් තියෙන්නේ. මෙතන බල්බ් එකක් තිබ්බොත් අපිට two GAN ස්විච් එක නැත්තම් one way two GAN ස්විච් එක භාවිතා කරන්න පුළුවන්. බල්බ් තුනක් තිබ්බොත් කොහොමම නේද 3 GAN 4 GAN 5 GAN ඕම ස්විච් මම
ඔයාලට වීඩියෝ එකකුත් කරලා තියෙනවා. හරි ඊළඟට අපි බලමු දැන් මේකට ගන්න අපි 1v1 ගෙන ස්විච් එක. ඒකට මේ බල්බ් එක මොන බල්බයක් වුණත් කමක් නැහැ. බල්බ් එක නේද අපි සාමාන්‍ය LED බල්බ්නේ භාවිතා කරන්නේ. හරි මොකක් හරි ඔයාලා හිතාගෙන බල්බ් එකක් තියෙනවා මෙතන. හරි ඒකට යාළුවනේ මේ බල්බ් එකට මම යනවා. දැන් මේ වැඩේ කෙලවරක ඉඳන් තමයි අපි පටන් ගන්න ඕන. මෙහි ඉඳන් නෙවෙයි අපි කෙලවරක ඉඳන් තමයි බෙදාහැරීම් පුරවල වෙත නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක වෙත ගමන් කරන්න ඕන. එතකොට මම පළවෙනි ස්ටාර්ට් එනවා. මෙන්න මේ බල්බ් එක ගාවට මම එනවා. එතකොට යාළුවනේ බල්බ් එක අග්‍ර කීයක් තියෙනවද? බල්බ් එක අග්‍ර නේද? බල්බ් එක හරි බල්බ් එක පැත්තක දාන්න. හරි බල්බ් එක අග්‍ර දෙකක් තියෙනවා. අපි බල්බ් එක සම්බන්ධ කරන්නේ මොකේද? හෝල්ඩර් එකට. නැත්නම් පෙට්ටන් හෝල්ඩර් එකක් වෙන්න පුළුවන්, ඇන්ගල් හෝල්ඩර් එකක් වෙන්න පුළුවන්, මේ බැටන් හෝල්ඩර් එකක් වෙන්න පුළුවන් නේද? ගොඩක් හෝල්ඩර් තියෙනවා. ඒකට අපි හෝල්ඩර් එකට තමයි බල්බ් එක සම්බන්ධ කරන්නේ. දැන් අපි මේක හෝල්ඩර් එක කියලා ගත්තොත් හෝල්ඩර් එකත් අග්‍ර දෙකක් තියෙනවා නේද යාළුවෝ? එතකොට ඔයාලට මේක බල්බ් එකේ අග්‍ර දෙක කියලා ගන්න පුළුවන් පැහැදිලිව නේද? දැන් අපි බල්බ් එක සම්බන්ධ කරන්නේ හෝල්ඩර් එකට මම ඒකයි මේ විදිහට කිව්වේ. හරි එතකොට මේ බල්බ් එක තියෙනවනේ දැන් මේ බල්බ් එකේ අග්‍ර දෙකක් තියෙනවා කියලා හිතන්න. දැන් බල්බ් එකේ ඔයාලා දන්නවා ධන ඍණ කියලා තියෙනවා නේද? අග්‍ර දෙකක්. එතකොට යාළුවනේ මේ බලන්න මම පරිපස්සටහනේ මෙන්න මේ බල්බ් එකේ මේක නිව්ට්‍රල් වයර් එක. තේරුණාද මේ පැත්ත? දැන් මම ඔයාලට නිල් පාට පේනවත් ඇති සමහර විට. මම මේක ඔයාලට නොපෙනී කියලා මම ඒක නිසා මෙතන සලකුණු කරගන්න. මේක එන් සෝරි එක පේන්නේ නැහැ ඔයාලට. හරි දැන් හරිනේ නේද? මේක නෑ. සෝරි. මේක මොකද්ද? නිව්ට්‍රල් වයර් එක. හරිද? හරි. දැන් ඔයාලා දන්නවා මේක නිව්ට්‍රල්. මේ පැත්ත මොකද්ද එතකොට? ලයිව්. මේ පැත්ත ලයිව්. හරිද? හරි. එතකොට බල්බ් එකේ ඔන්න පැති දෙක දැන් අපි අඳුරගත්තා නේද? එතකොට ඔයාලට පේනවා යාළුවනේ මෙන්න මේ බල්බ් එකේ එක අග්‍රය කියන්නේ නිව්ට්‍රල් නේද? ඒ නිව්ට්‍රල් එක වයර් එක කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මෙහෙම ගිහිල්ලා ඔහොම වංගුවක් ගාවේ නේද? ඔහොම ගිහලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? බෙදාහැරීම් පුරුවේ නිව්ට්‍රල් බාර් එකට ගිහිල්ලා තියෙනවා. බල්බ් එකේ නිව්ට්‍රල් එක බෙදාහැරීම් පුරුවේ නිව්ට්‍රල් බාර් එක වෙත. නැත්නම් බෙදාහැරීම් පුරුවට යනවා නේද? බෙදාහැරීම් පුරුවේ කොහෙට සම්බන්ධ වෙන්නේ? නිව්ට්‍රල් බාර් එකට නේද? එතකොට මෙන්න මේ ලයිව් වයර් එක කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? මෙන්න මේ දැන් මේ බල්බ් එකේ ඊළඟ අග්‍රය. ලයිව් එක මේ ලයිව් එක කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? බෙදාහැරීම් පුරුවට ගිහිල්ලා තියෙන්නේ? නෑ. ලයිව් එක ගිහිල්ලා තියෙන කෙලිම කොහෙටද? ස්විච් එකේ අග්‍රයකට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න. මේ ස්විච් එකේ එක අග්‍රයකට ඇවිත් තියෙනවා. ඊළඟට ඔන්න දැන් බල්බ් වල අග්‍ර දෙක අදාළ ස්ථාන වලට ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලට හිතන්න පුළුවන් යාළුවනේ මේකට විදුලියක් එනවද? දැන් මේක පරිපථය සම්පූර්ණද? මේකට විදුලියක් එන්නේ කොහොමද? බෑනේ නේද? ඒකට අපි කරන්න ඕනේ මෙන්න මේ ලයිව් මෙන්න මේ ස්විච් එක තියෙන්නේ. මේ වහරුව. ඒකට මේ 1v1 ගෙන් ස්විච් එකේ තව අග්‍රයක් ඉතුරු වෙලා තියෙනවා. නේද? මෙන්න හරි. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ ස්විච් එකේ ඉඳන් දැන් ඔයාලට පේනවා මෙන්න මෙතන නේද? මේ බල්බ් එකේ ලයිව් වයර් එක ස්විච් එක වෙත ආවා. මේ ස්විච් එකේ එකකට ගියා. දැන් මෙතන වයර් එකක් ඉතුරු වෙනවා ඒකල අපිට. මෙතනින් අපි වයර් එකක් දානවා කියලා මොකෙහෙද ඒ වයර් එක කියන්නේ? සිඟිති පරිපත බෙදිනේට. අන්න හරි. සිඟිති පරිපත බෙදිනේ. මෙන්න මෙතන MCB එකට තමයි යන්නේ නේද? දැන් මේ තියෙන්නේ මේ මෙතන මොකද්ද මේ තියෙන්නේ MCB එක. ඒතකොට මෙන්න මේ MCB එකට මෙන්න මේ බල්බ් එකේ ඉඳන් ලයිව් වයර් එක. මේ මොන වයර් එකක්ද යන්නේ? නිව්ට්‍රල් වයර් එකක්ද යන්නේ? නෑ. ලයිව් වයර් එකක්. ලයිව් වයර් එකක් තමයි යන්නේ. ඒත් මේ ස්විච් වලට භාවිත වෙන්නේ ලයිව් වයර්. ස්විච් වලට කවදාවත් නිව්ට්‍රල් වයර් එන්නේ නෑ. ලයිව් වයර් නැතිව මොහොතක නිව්ට්‍රල් වයර් පාවිච්චි කරත් එහෙමත් බෑ. ස්විච් වලට නිව්ට්‍රල් වයර් එන්නේ නෑ. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් පරිපථය දැන් මම අපව කියනවා. දැන් තිබ්බ විදියට. ඕන්න දැන් මොකද්ද වෙන්නේ? දැන් මෙතන තියෙනවා බල්බ් එකේ නිව්ට්‍රල් එක කොහෙටද ගියේ? මේ බල්බ් එකේ නිව්ට්‍රල් එක ඔහොම මේ වංගෙන් මෙහෙම ගිහිල්ලා කොහෙටද ගියේ? බෙදාහැරීම් පුරුවේ නිව්ට්‍රල් බාර් එක වෙත ගියා. ඒකල බල්බ් එකේ අනිත් එක ලයිව් එක කොහෙටද ගියේ? ස්විච් එක වෙත ආවා නේද? බල්බ් එකේ නිව්ට්‍රල් බාර් එකට ගියා බෙදාහැරීම් පුරුවේ බල්බ් එකේ ලයිව් වයර් එක ස්විච් එක වෙත ආවා නේද? ඒකලා ස්විච් එකේ ඉඳන් අහපුවම මොන වයර් එකක්ද ගියේ? MCB එකට. ලයිව් වයර් එකක් MCB එකට ගියා නේද? හරි. එතකොට ඔන්න දැන් මේක සම්පූර්ණද නැද්ද? දැන් මේක සම්පූර්ණයි. දැන් මේකට විදුලි සැපයුමක් දුන්නාම මේ පරිපථය සම්පූර්ණයි. මේක අපිට දල්වන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව අපිට දල්වන්න පුළුවන් නේද? එතකොට මෙන්න මෙහෙමයි මේකේ වැඩේ සිද්ධ වෙන්නේ. දැන් මම මේ වලට පේනවා මේ වයර් එකේ මේ ඉරි ඉතල ඇඳලා තියෙන මොනවද මේ ඉතල ඇඳලා තියෙන්නේ? යාළුවනේ දැන් හිතන්න ඔයාලා මේ වැඩේ ප්‍රායෝගිකව කරනවා කියලා. හරිද? දැන් ප්‍රායෝගිකව කරනවා කියලා හිතන්නකෝ. එතකොට හරි මට මේක ඔයාලට කියලා දෙන්න කලින් තව පොඩි වචනයක් හඳුන්වලා දෙන්න ඕන.
ඒක තමයි දැන් අපි දැන් මේ ලයු කියන එකට අපි පේස් කියලාත් භාවිතා කරනවා විවිධ වචනයක්. පේස් කියලා. එතකොට අපිට මේ බල්බ් එකේ ලයු වයරකට අපිට පේස් කියලා. ඒ කියන්නේ බල්බ් එකේ ඉඳන් පේස් එකක් ස්විච් එක වෙදෙනවා කියලා කියන්නත් පුළුවන්. නැත්නම් බල්බ් එකේ ඉඳන් ලයු වයර එකක් ස්විච් එකෙන් වෙදෙනවා කියන්නත් පුළුවන්. හරිද? හැබැයි මේකට තව වචනයක් අපිට දෙන්න පුළුවන්. මේ බල්බ් එකේ ඉඳන් අපි එකට කියන සම්මත භාවිතා කරන වචනේ බල්බ් එකේ ඉඳන් ස්විච් එකට එනවා නම් අපි ඒක ඒ වයර් එකට කියනවා අපි රිටර්න් වයර් එක කියලා. බල්බ් එකේ ඉඳන් එන ලයු වයර් එකට අපි කියනවා බල්බ් එකේ සිට ස්විච් එක වෙදෙන ලයු වයර් එකට කියනවා අපි රිටර්න් වයර් එක කියලා. එතකොට අපිට රිටර්න් වයර් දැන් මෙතන බල්බ් දෙකක් තිබ්බනම් ඒ බල්බ් දෙකේ රිටර්න් දෙක ස්විච් වෙත එන්න ඕන. එහෙම කියන්න පුළුවන්. හරිද? හරි ඒකත් මතක තියාගන්න. හරි. එතකොට මේක ධාරාව වෙන්නේ කොහොමද? මෙන්න මේ දැන් හිතන්න ඔයාලා ප්‍රායෝගික කරද්දී බෙදාහැරීම් පූර්ව ගාවට යනවා. බෙදාහැරීම් පූර්වයේ MCB එක ඔන්න ඕන් කරලා හිතන්න දැන් මෙතන ඈත් වෙලානේ තියෙන්නේ නේද? හරි. දැන් ඔන්න ඕන් දැම්මා. ඔන්න දැන් MCB එක ඔයාලා ඔන් කරා. හරිද? එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන ඉඳන් ඔන්න ධාරාව යම්කිසි ධාරාවක් ඔහොම එනවා කොහෙට දෙන්නේ? මෙහෙම ඇවිල්ලා කොහෙට දෙන්නේ? ස්විච් එක වෙත එනවා. ඔන්න දැන් ස්විච් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ස්විච් එක මෙතන මොකද වෙලා තියෙන්නේ? ඕෆ් වෙලා තියෙන නේද? දැන් ස්විච් එක දැන් මේ ස්විච් එක ගාවට නිකන් දැන් ඔන්න ධාරාව එනවා. කොහෙන්ද දෙන්නේ? බෙදාහැරීම් පුරුවේ MCB එකේ සිට ඔන්න එනවා. ඔන්න ඇවිල්ලා දැන් මොකද වෙන්නේ? දැන් මේ ස්විච් එක ඔන්න අපි දානවා. ඔන්න දැම්මා. ස්විච් එක ඔන්න දැම්මා. දැන් මොකද වෙන්නේ? දැන් ස්විච් එක හරහා කොහෙද යන්නේ? ධාරාව. බල්බ් එක වෙත යනවා. බල්බ් එක වෙත යනවා නේද? මෙහිම එන ධාරාව ස්විච් එක හරහා කොහෙද යන්නේ? බල්බ් එක වෙත යනවා. බල්බ් එකට ගිහිල්ලා ඔන්න මොකද කරන්නේ දැන්? අන්න දැන් බල්බ් එකෙන් කොහෙටද බල්බ් එකෙන් මොකටද මාරු වෙන්නේ? නියුට්‍රල්. එහෙනම් බල්බ් එක වැඩ කරලා නියුට්‍රල් එකෙන් පිට වෙලා යනවායිම ධාරාව. එතකොට මොකද වෙන්නේ? දැන් මම ඒක අඳින්නම් කළු පෑනේ මදින්නම්කෝ. මෙහෙම එන ධාරාව මෙහෙම නියුට්‍රල් එකෙන් මෙහෙම පිට වෙලා යනවා. මෙහි MCB එකෙන් එනවා ධාරාව මෙහිම ස්විච් එක වෙත. ඒකල ස්විච් එක ඔන් කරපුවාම බල්බ් එකට යනවා. බල්බ් එකෙන් නියුට්‍රල් වසන්නායක දිගට නැත්නම් නියුට්‍රල් වයර් එක දිගේ කෙලින්ම නියුට්‍රල් බාර් එකෙන් ඔහොම බෙදාහැරීම් පුරුවෙන් ඔහොම අපේ නිවසෙන් පිට වෙලා යනවා. ඔන්න ඔහොමයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගලනවා කියලා කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ධාරාව ගලන්නේ. එතකොට අපිට ඒක අය අමුතුවෙන් කියන දෙයක් නෑ. ඔය කට්ටිය ඉගෙන ගන්නත් ඇති නේද? හරි. එතකොට අපිට තව දෙයක් දැනගන්න ඕනේ. අපි ඒක ඉක්මනටම කරමු. මොකද වීඩියෝ එකක් දිග්ගැස්සিলা තියෙන නිසා. හරි. ඔයාලට දැන් මේක වැඩේ සුපිරියටම තේරෙනවා නේ. හරි. දැන් ඊළඟට අපි බලමු මෙන්න මේක පොඩ්ඩක්. ඔයාලට මේක පේනවා ඇති නේද? මම මෙහෙම ගන්නම්කෝ. අපි ඉස්සෙල්ලා මේ පළවෙනි එක කතා කරමු. පළවෙනිම තියෙන මොකද්ද? පරිපථ ස්ථාපනය කිරීම සඳහා යොදා ගන්නා යොත්. අපි දැන් දැනගන්න ඕනේ වයර් යොදනකොට මොන වයර් එකද යොදාගන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? අපි මොන වයර් එකද යොදාගන්නේ? මේ සඳහා. අපි මේ සඳහා යොදාගන්නේ එක ඇලෙරක් 1.13 මිලිමීටර් වයර් එක. ඒ කියන්නේ අපි මේකට කියනවා දැන් මිලිමීටර්නේ. එක ඇලෙරක් 1.13. ඒ කියන්නේ 1.13 කියන්නේ මිලිමීටර්. ඒකට තව එකක් තියෙනවා වර්ග මිලිමීටර් එකේ වයර් එක. ඒකට මේ දෙකම භාවිතා කරන්න පුළුවන්. මේ වයර් එකේ වර්ග මිලිමීටර් 1යි මිලිමීටර් විස්කම්භය 1.13 මිලිමීටර්. හරි. ඊළඟට ඒ වයර් එක තමයි අපි යොදා ගන්න ඕනේ. එතකොට මේකෙන් ඇම්පියර් 11ක් ගන්න පුළුවන්. අපිට මේ පරිපථ ස්ථාපනය කිරීම සඳහා මෙන්න මේ වයර් එක යොදා ගන්න පුළුවන්. ඊළඟට පරිපථ ස්ථාපනය මේ පරිපථ ස්ථාපනය කිරීම සඳහා යොදා ගන්න වහරුව නැත්නම් ස්විච් එක. මම කිව්වා ස්විච් එක මොකක්ද කියලා. one way one GAN ස්විච් එක. one way one GAN ස්විච් එක තමයි භාවිතා කරන්නේ. ඊළඟට පරිපථයේ ස්විච් එක නැත්නම් වහරුව රඳවා ගැනීම සඳහා යොදා ගන්නේ මේක සඳහා යොදා ගන්න මොකක්ද අපි? දැන් මේ ස්විච් එක නිකන් අපිට ඔහොම තියන්න බෑනේ. අපි ඒකට යොදා ගන්න ආවරණය මොකක්ද? සන් බොක්ස් එක. සන් බොක්ස් එක අපි සන් බොක්ස් එකක් ඇතුළට තමයි මේ ස්විච් එක බස්සලා ඇන දාලා තද කරන්නේ. හරි. එතකොට ඔයාලා ගෙදරක් තියෙනවා ඔයාලා දැකලා ඇති. ඊළඟට පරිපථය ක්‍රියාත්මක කිරීමට විදුලි සැපයුම නැත්නම් පරිපථය ක්‍රියාත්මක කිරීම නැත්නම් විදුලි සැපයුම ලබා දීමට යොදා ගන්න සිඟිති පරිපථ බෙදී නැත්නම් MCB එක. එතකොට MCB එක අපි තෝරා ගන්න ඕනේ ධාරාව අනුව යොදා ගන්න. දල වශයෙන් කිව්වොත් ඇම්පියර් 6 හෝ ඇම්පියර් 10 MCB තමයි මේ බල්බ් පරිපථ නැත්නම් මේ කුඩා පරිපථ වලට අපි යොදා ගන්නේ. ඒතකොට මම ඉදිරියේදී ඌවා ගණනය කිරීම සම්බන්ධ වීඩියෝ එකක් දාන්න. එහෙනම් ඔයාලට මෙතෙක් නොතේරුණ දෙයක් මොකක් හරි මේ ඇතුළත තියෙනවා නම් අනිවාර්යෙන් YouTube channel එකේ ඉතින් කමෙන්ට් ලිස්ට් එකේ කමෙන්ට් කරන්න මට මම පිළිතුරු ලබා දෙන්න සූදානම්. එතකොට මේ ටික ඔයාලට හොඳට දැනගන්න නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එක all දාලා තියාගන්න. ඔයාලට වීඩියෝ එකක් අහපවම දාපු ගමන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් දැනට ආදට සමු ගන්න ඔයාලගෙන් නැදිලා හිටපු සීලම යන්නෝන්ට ආයිබෝවන්.